අවසරයි ශාස්ත්‍රපති පඬිත අපේ පද්ම සුනීල පඬිත මහත්මයාණන් වහන්සේ උන්වහන්සේ අපේ ආරාධනාව බොහොම කැමැත්තෙන් පිළිගත්තා. අපේ කටයුතු වලදී අපට ගොඩාක් ශක්තියක් සිටින අපේ ගණීය ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේ බොහොමත්ම ගෞරවයෙන් යුක්තව මේ වෙලාවේ පිළිගන්න අපට දායකත්වයක් හැමදෙනාම උන්වහන්සේ පිළිගැනීමක් ඇතිව සාධනාවක් පවත්වනවා. හොඳයි සාදු කියන समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं निराजस्य सुनन्तु सद्गुणोक्तं धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता नमो तस्य भगवतो वरहतो सम्मा सम्बुद्धस्से नमो तस्य भगवतो वरहतो सम्मा सम्बुद्धस्से नमो तस्य भगवतो वरहतो सम्मा सम्बुद्धस्से लाभो अलाभो अयसो यशो च निन्दा प्रशंसा च सुखं च दुःखं एते अनित्या मनुजेषु धम्मा असस्यता विपरिणाम धम्माति දරුකටයුතු ගාල්ලගල්වඩුවල ශ්‍රී විද්‍යාරාජ මහා පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති අපේ තෝරපොළයාගේ පඤ්ඤාසාර පඬිතුමන් ප්‍රදාන විහාරවාසී මහා සංඝරත්නයන් අවසරයි श्रद्धा संपन्न कारुणिक पिंडसुनी धर्म श्रवणीय करणाई बलापुरुषु वाणी कोटिगलेन श्री परमेंद्राराम पुराण महाविहार स्थानई वार्षिक कठिन पूजा महापिंकम आरंभ करගෙන මේ වස්තුන් මාසය තුල සිද්ධ කරන ඒ ධර්ම දේශනා මාලාවේ පළවෙනි ධර්ම දේශනාව හැටියටයි ධර්මපඬිතු අපේ පඬිතුහාමුදුරුවෝ කරුණු සිහිපත් කළේ. රටේ පවතින ඒ වාතාවරණයත් එක්ක ඒ සැදැහැති පින්වතුන් කීප පළක් පමණක් එකතු වෙලා නිවෙස්වල ඉන්න සැදැහැවතුන්ට මේ ශබ්ද විකාශන මාර්ග තුළින් ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව ලබා දීලා අද දවස තුල මේ වටිනා ධර්ම දානමය පින්කම සිද්ධ කර ගන්නටයි බලාපොරොත්තු වන්නේ. දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතය ඔබයි මමයි මේ ගත කරන්නේ. කලාතුරකින් තමයි ලෝකයේ භාග්‍යවතුන් වහන්සේ නම පහළවන්නේ. අපේ ගෞතම සම්මා සම්බුද්ධයාණන් වහන්සේ सारासांगे कल्पलक्ष्य मुलुल्ली ये बुद्ध कारक धर्म में 10 पारमी धर्म संपूर्ण करला उन्वහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගත්තා. ඒ බුදු සමය තමයි තවමත් මේ පවතින්නේ.
එහෙමනම් ඔබයි මමයි මේ ඉපදිලා තියෙන්නේ ගෞතම බුද්ධෝත්පාද කාලය තුලයි. බුද්ධෝත්පාද කාලයක් තුල මිනිසෙකු හැටියට උපදින්නට වරම් ලැබීම ඒක මහා පිනක්. ඒක මහා වාසනාවක් වාග්යක්. එහෙමනම් අන්න ඒ වාසනාව ඒ පින තමයි ඔබටයි මටයි මේ මතුවලා තියෙන්නේ. දැන් ජීවිතයේ පින්නතුනි ස්වභාවය අපට ලෝකයේ දිහා බැලුවාට පස්සේ අපේ රට දිහා බැලුවාට පස්සේ අපට තේරුම් ගන්න අවබෝධ කරගන්න පුළුවන් තත්ත්වයක් මේ වර්තමානය තුළ මතුවලා තියෙනවා. ජීවිතය මොනතරම් අවිනිශ්චිත මොන මොහොතක මරණය අභිමුවේ මේ ජීවිතය පින්නතුනි අපට අහිමි වෙනවාද කියන කාරණය තමයි මේ කාලවකවානුව තුළ අපි තේරුම් ගත යුතු කාරණය වන්නේ. එහෙමනම් බුද්ධෝත්පාද කාලයක් තුළ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබාගත් ඔබයි මමයි මේ බොහෝම අවිනිශ්චිත ජීවිතයකට උරුමකම් කියලා මේ ගත කරන කාලය තුළ අපි බුද්ධිමත් වෙන්නට ඕනේ. මේ කලාතුරකින් ලෝකයේ පහළ වෙලා අසිරිමත් ධර්මයක් ලෝකයාට දේශනා කරලා ඔබටයි මටයි මේ දුක් විඳින සංසාරයෙන් ඈතර වෙන්නට ඒ මාර්ගය පෙන්වා වදාළ ධර්මයෙන් පින්නතුනි මේ ජීවිතයේදීම ප්‍රතිඵල ලබා ගන්නට ඒ සදා අපට උදව් පිණිස පවතින්නේ මේ අසර භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ජීවිතයට ගලපා ගැනීමයි. එනිසා බුද්ධෝත්පාද කාලයේ ඉපදුන අපි දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබාගත් අපි ඉන්ද්‍රියයන් අඩුපාඩු නැතිව උත්පත්තිය ලැබුවා අපි මිත්‍යා දෘෂ්ටික නොවී තුනුරුවන් සරණ ගියපු අපි නිතර නිතර ධර්ම ශ්‍රවණය කරන්නට අපට පින මතුවලා තියෙන නිසා මේ ධර්මය පින්නතුනි අපේ ජීවිතයට ගලපා ගන්න අපට පහසුයි. එනිසා පුළුවන් තරම් මෙන්න මේ தත්ත්වය තේරුම් අරගෙන මේ අනන්ත දුක් සහිත සංසාරයෙන් නිදහස් වීම පිණිස මේ ධර්මය පින්නතුනි අපි අපේ ජීවිතයට ගලප ගන්නට පුළුවන් තරම් උත්සාහවත් වෙන්නට ඕනේ. සසර කියලා කියන්නේ බිය කරුතරක් දුක් සහිත කරක්. සසර සැපදායක කරක් නෙවෙයි සුවදායක කරක් නෙවෙයි. මේ අනන්ත සංසාරයේ පින්නතුනි මේ අනවරාග්‍ර බිය කරු දුක් සහිත සංසාරයේ ඔබයි මමයි මේ මිනිසු ලොව පමණක් නෙවෙයි ඉපදුනේ. අපි මේ මිනිසු ලොව ඉපදුනේ කලාතුරකින්. අපි වැඩිපුරම පින්නතුනි මේ බිය කරු දුක් සහිත අනවරාග්‍ර සංසාරයේ ඉපදුනේ තිරිසන් සතුන් අතර තිරිසන් ලෝකයේ තමයි. කී වතාවක් නම් අපි ගවයන් වෙලා ඉපදුනාද? කී වතාවක් නම් අපි පින්නතුනි බලන් බලන් වෙලා ඉපදුනාද? ඌරන් පින්නතුනි කුකුලන් වෙලා අපි එළුවන් වෙලා ඉපදලා මිය ගියපු අවස්ථා දෙවි කැපුම් කාපු අවස්ථා වල තරම්ද එහෙමනම් සසර වල තරම් බිය කවුද කියන කාරණය අපිට තේරුම් ගන්නට පුළුවන් තිරිසන් ලෝකයේ දිහා බැලුවාට පස්සේ. තිරිසන් ලෝකයේ පින්නතුනි අපි ඉපදුන වාර ගණන අනන්තයි මේ දුක් සහිත සංසාරයේ. එහෙමනම් අන්න ඒ දුක් සහිත ඒ තිරිසන් ලෝකයෙන් අපි මිදලා මේ මනුෂ්‍ය ලෝකේ උපත ලබන්නට පින්නතුනි රැකවරණය ලබාගත් කෙනෙක් තමයි ඔබයි මමයි.
ඊළඟට පින්නතුනේ මේ බියකරු දුක් සහිත සංසාරයේ අපි ප්‍රේතාත්ම භාවවල ඉපදුන වාර ගණන අනන්තයි. දුක් විඳපු වාර ගණන අනන්තයි. අසුචි වලවල් පින්නතුනේ ඉපදිනා ප්‍රේත ආත්ම භාවවල මොනතරම් මේ බියකරු දුක් සහිත සංසාරයේ අපි දුක් විඳාද ඒවා අපට මතකක් නෑ. සාපිපාසාවෙන් දෙදුණු අවස්ථානන්තයි. එහෙමනම් පින්නතුනි ඒ ප්‍රේත ආත්ම භාවවලින් මිදිලා මිනිස්සු ලෝක ඉපදිනා රැකවරණයක් ලබාගත් පිරිසක් තමයි ඔබයි මමයි. ඊළඟට අසුර ලෝකයක් ඒ විදියම සාපිපාසාවෙන් දුක් විඳ අනන්ත කාලයක් පින්නතුනි ඒ අසුර ලෝකයේ දුක් සහිත ජීවිතම තමයි අපි ගත කරන්නේ. එතනින් නිදහස් වෙලා මේ මිනිස්සු ලෝක රැකවරණයක් ලබාගත් ජීවිතයක් දැන් මේ ඔබයි මමයි ගත කරන්නේ. මේ අනවරාග බියකරු දුක් සහිත සංසාරයේ පින්නතුනි අපි අටමානියේ ඉපදිලා 136ක් අපාය ලෝකවල දුක් විඳ වාර ගණන අනන්තයි. ඒ වාගේ මතකයට එන්නේ නැහැ. ඒකත් කැවලින් මිදිනා අපි හැම කෙනෙක්ම නිදහස ලබාගෙන අපි හැම කෙනෙක්ම මේ මිනිස්සු ලෝක ඉපදිලා පින්නතුනි රැකවරණය ලබාගත් පිරිසක්. එහෙමනම් කරකස දුක් සහිත අකුත බිය උපදවන පින්නතුනි මේ අනවරාග සංසාරයෙන් මේ මිනිස්සු ලෝක ඉපදුන ඔබයි මමයි. මේ මනුෂ්‍ය ජීවිතය නරකට නපුරට වරකට කැපකලොත් පාපයට යොමු කළොත් ආපහු අපට එමනම් පින්නතුනි දොරටු විමුක්ත කරගන්න සිද්ධ වෙනවා කොතනද? තිරිසන් ලෝකයේ, പ്രേත ලෝකයේ, අසුර ලෝකයේ, නිරය ලෝකයේ. තුන් වේල බක්කන ඔබයි මමයි මේ ගත කරන ජීවිතයේ පින්නතුනි කයසිත වචනය නරකට නැඹුරු කළොත් වරදට නැඹුරු කළොත් පාපයට යොමු කළොත් මෙතනින් චුත වෙලා පින්නතුනි අපට පින්නතුනි අසුචි වලවල් අසුචි කන්නට සිද්ධ වෙන ප්‍රේතාත්ම භාවයට උපතන දෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් පින්නතුනි මේ පස්යට ඉන්න කණුවෙක් වෙලා කුඩේක වෙලා උපදින්නට පුළුවන්. සර්පයෙක් වෙලා උරකෙක් වෙලා උපදින්නට පුළුවන්. අද තුන් වේල බක්කාල ලස්සරට ඇදලා හිටියට හෙට දිනේ පින්නතුනි තිරිසන් ලෝකයේ කුකුලෙක් වෙලා උත්පත්තිය ලබන්නට පුළුවන්. ගවයෙක් වෙලා උත්පත්තිය ලබන්නට පුළුවන්. අපිම ආදරයක සුරකලයක ඇතිනදි කරන අපේ ගෙදර අපේම බැරිලිගේ කුසේ බඩුඩියේ ගෙදර බැරිලිගේ පැටේ බඩේ පින්නතුනි බලන්ටගේ කැටියට අපුපත ලබන්නට පුළුවන්. අපේම ජීවිතය අපේම නිවසේ ගෙන්දෙත් පත්‍යයි වෙලා බෝනුස්සෙක් වෙලා කටුස්සෙක් වෙලා උපදින්නට පුළුවන්. සසරේ ස්වභාවය පින්නතුනි ඒ විදියයි. අපි ලස්සනට පින්නතුනි නිවනට ජීවත් වුණා. අපේ කය අපේ වචනේ අපේ සිත අපි නරකට වරදකට නපුරට පාපයට ලැබුණු කළොත් මෙතනින් චුතවන ඔබටයි මටයි නිරය ලෝකයේ ඉපදුනොත් මහා ගිනි දැල්මක පින්නතුනි අනන්ත කාලයක් දුක් විඳින්නයි සිද්ධ වෙන්නේ. එදාට අපේ නිවන ඉතන එක්ක අපේ නිවන පින්නතුනි අසුචි තුරුණු අසුචි වලක් වෙන්න පුළුවන්. අපි പ്രേත ආත්ම භාවයේ උපත ලැබුවොත් එක්ක අපේ නිවන පින්නතුනි අදිගුණක් දිනුගුණක් වෙන්න පුළුවන්. දිනුගුණක් වෙන්න පුළුවන්. අද අපි ලස්සන නිවනක ජීවත් වුණාට ගත කරන ජීවිතයේ අපි කරන ක්‍රියාකාරකම් අදනම් කරගෙනමයි මෙතනින් චුත වෙන ඔබටයි මටයි පින්නතුනි ඊළඟ
අපේ කය සවිමත්ව තිබුණාය කියලා. අපේ පෙනුම රූපක පැහැපත ඇඟපත ලස්සනට තිබුණාය කියලා. ලස්සන සුඛෝපභෝගී වාහන ඉදකඩම් යාන වාහන මිලමුදල් අපිට කෝටි ගණන් ලක්ෂ ගණන් තිබුණාය කියලා. දසිදස් කලකරුවන් පින්නතුයි පිරිවර සේනාව අපේ වටේ පිටියාය කියලා. විවිධ උදක්කම් විවිධ නිලකල් විවිධ මොනකල් අපි දැනුවාය කියලා. මෙතනින් පිටවන ඔබටයි මටයි සුගතියේ පින්නතුයි උපත ලැබෙන්නේ නැහැ. සුගතියේ පිළිට රැකවරණය අපට ලැබෙන්නේ නැහැ. මේ ගත කරන ජීවිතය අපි අපේ ජීවිතය නරකට වරදට පාපයට නැඹුරු කළොත් යාදිසං වපතේ බීජං කාදිසං හරතේ පලං කල්යාණකාරී කල්යාණ පාපකාරී පාපකං යමක්ද වපුරන්නේ වපුරන්නේ තමයි අස්වැන්න හැටියට ලැබෙන්නේ. වීර පුරුවොත් වී තමයි අස්වැන්න. මුංග පුරුවොත් මුං තමයි අස්වැන්න. කල්යාණකාරී කල්යාණං ගත කරන ජීවිතේ අයවටනිය සිට පිනට නැඹුරු කළොත් යහපතට නැඹුරු කළොත් කය වචනය සිට සිල්වත් කරගත්තොත් කල්යාණකාරී කල්යාණං ඒ කරන හොඳ දෙයට අනුරූපීව පින්නතුනි සැප විපාක හොඳ විපාක අපට සසරේ ලැබෙනවා. එහෙම වුණාම තමයි අපි දෙව්ලොව සදෙව්ලොව දෙවියන් අතර උපදින්නේ. බඹලොව පින්නතුනි බමුණු අතර උපදින්නේ. මිනිස් ලොව මිනිස්යන් අතර අපි උත්පත්තිය ලබන්නේ. පාපකාරීව පාපකං කය දුසිල්වත් කරගත්තොත් වචනය දුසිල්වත් කරගත්තොත් අපේ සිත දුසිල්වත් කරගත්තොත් කය වචනය සිත නරකට නපුරට වරදට පාපයට අකුසලයට නැඹුරු කළොත් අන්න පින්නතුනි අපට අගතියේ දුගතියේ සතර අපායේ දුක් විඳින්නයි සිද්ධ වෙන්නේ. පාපකාරීව පාපකම් කරන ලද කවට අනුරූපීව අස්වැන්න ලැබෙනවා. තිරිසන් ලෝකයේ උපත ලැබෙන්නේ අස්වැන්න හැටියටයි. ප්‍රේත ලෝකයේ උපත ලැබෙන්නේ අස්වැන්න හැටියටයි. නිරය ලෝකවල උපත ලැබෙන්නේ පින්නතුනි ඒ අස්වැන්න හැටියටයි. එනිසා මේ දුර්ලභව ලබාගත් වටිනා මනුෂ්‍ය ජීවිතය තේරුම් ගන්න අවබෝධ කරගන්න අපේ බුදුහාමුදුරුවෝ ධර්මය තුළින් පැහැදිලි කළ දහම් කරුණු කීපයක් තමයි මේ දේශනාව තුළදී මම පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වන්නේ. මාතෘකා පාඨයක් හැටියට සිහිපත් කළා අටලෝ දහමේ අන්තර්ගත කරුණු 8ක්. लाभो अलाभो अयसो यशो के निंदा प्रशंसा के सुखं के दुखं एते अनित्य मनुष्येषु धम्मा असस्यता विपरिणाम धम्मा लाभे अलाभे यसे अयसे सत दुख निंदा प्रशंसा මේ කරුණ අපතුල තමයි අපි හැම කෙනෙකුගේම පින්නතුනි ජීවිතේ කරකැවෙන්නේ. උදේ අවදි වූ මොහොතේ පටන් රාත්‍රී නිින්දට යනකේ. ඔය කරුණ අටෙන් තොරව පින්නතුනි වෙනත් දෙයකින් අපේ ජීවිතය කරකැවෙන්නේ. ඔය කරුණ වට තුල තමයි කැරකි පින්නතුනි මේ ජීවිතේ ගමන් කරන්නේ. උපන්දා පටන් මිය යන මොහොත දක්වාම ඔය කරුණු අට තුලම තමයි අපේ ජීවිතේ කරකැවෙන්නේ. විකේක ලාභ ලැබෙනකොට අපි සතුටු වෙනවා, උදාහරණයකටපත් වෙනවා. අලාභ ලැබෙනකොට පින්නතුනි අපි දුක් වෙනවා, අඬනවා, වෙනවා, ශෝක කරනවා, පසුතැවිලි වෙනවා. අනේ මටමයි මේ සියලු පාඩු සිද්ධ වෙන්නේ කියලා තමයි හිතන්නේ, කල්පනා කරන්නේ.
ඊළඟට පින්නතුනි නින්දා කරනකොට අපි අඳනවා වැළපෙනවා කනගාටු වෙනවා කේන්ති සිත ඇති කරගන්නවා ගැටෙන්න යනවා කවුරු හරි අපිට ප්‍රශංසා කරනකොට අපි සතුටු වෙනවා පිනා යනවා උද්දාමයටපත් වෙනවා ආඩම්බර වෙනවා ඊළඟට යසස කියලා කියන්නේ පින්නතුනි පිරිවර සේනා සම්පත් ඇති බවයි පිරිවර සේනා සම්පත් තියෙනකොට අපි සතුටු වෙනවා උද්දාමයටපත් වෙනවා පිරිවර සේනා සම්පත් අයස අපට නැති වෙනකොට අපි දුක් වෙනවා කනගාටු වෙනවා පසුතැවිලි වෙනවා සැප ලැබෙනකොට සතුටු වෙනවා දුක් ලැබෙනකොට පින්නතුනි කනගාටු වෙනවා ගැටෙනවා අපේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ කරුණු අට පින්නතුනි මේ මිනිස්සු ලොව ඉපදුන හැම කෙනෙකුටම සර්ව සාධාරණ බවයි. රජ මැදුරේ ඉපදුන කෙනාට දුපී පැල්පතේ ඉපදුන කෙනාට මේ කරුණු අට තුන තමයි පින්නතුනි දිවිගවන්න සිද්ධ වෙන්නේ. දැන් බකින්ගම් මාලිගාවේ ජීවත් වෙන දෙවනි එලිසබෙත් රැජින චාල්ස් කුමාරයා ඩයනා කුමාරියගේ මැරිච්ච ඒ විලියම් කුමාරයා දීපුට ඇති අය හැමදාම ලාභ ලබන පිරිසක් හැටියට හැමදාම යසස තුල ජීවත් වෙන අය හැටියට හැමදාම ප්‍රශංසා ලබන පිරිසක් හැටියට හැමදාම සපමිනිය පිරිසක් හැටියට තමයි අපට හිතෙන්නේ දුගී පැත්තේ ඉපදුන කෙනා හැමදාම අලාභ ලබන කෙනෙක් දුක් විඳින කෙනෙක් නින්දා ලබන කෙනෙක් අයස තුල ජීවත් වෙන කෙනෙක් හැටියට තමයි අපි හිතන්නේ. ඒක එහෙම නොවේ පින්නතුනි. ජනාධිපති මැදුරේ හිටියා දුගී පැත්තේ හිටියා මේ කරුණු අකට අපි හැම කෙනෙකුටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ජනාධිපතිතුමාට අගමැතිතුමාට මැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට ඔබට මට සිංහාකාර පින්නතුනි මිනිස්යාට මේ කවුරුට තුල තමයි ජීවත් වෙන්නට සිද්ධ වෙලා තියෙන්නේ. ඒකයි භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළේ දේශනා කළේ ඒතේ අනිච්චානුජේසු ධම්මා මේ කරුණු අට පින්නතුනි අනිත්‍යතාවයට යොමු වෙච්ච කරුණු අටක්. දැන් ලාභය කියන එක පමණක් අපේ ජීවිතේ හැමදාම ලැබෙන්නේ නැහැ. ලාභය අපට ඇති වෙනකොට තව මොකකින් අපට අලාභයක් ඇතිවන්නේ ඇයි? මේ අෂ්ටලෝක ධර්මය පින්නතුනේ මේ කරුණු අට අනිත්‍ය ධර්මයක් නිසා අනිත්‍ය කාමයට ස්ථිර තත්වයෙන් පවතින්නේ නැති දෙයක් නිසා ස්ථිර ස්වභාවයෙන් මේ කරුණු අට පින්නතුනේ ලෝකයේ පවතින්නේ හැම කෙනෙකුටම වෙනස් වෙවි විපරිණාම ධම්මා විපරිණාම වෙනස් වීම ස්වභාවයන්ට ගොදුරු වෙවි තමයි මේ කරුණු අට පින්නතුනේ අපකරා පැමිණෙන්නේ ඒක නිසා භාග්‍යවතුන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ දේශනා කරන්නේ දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතය තුළ මේ අටලෝදාමට අයිති මේ කරුණු අට පින්නතුනේ අපේ ජීවිතයේ ක්‍රියාත්මක වෙනකොට ඒවා ස්ථිරයි සදාකාලිකයි ඒ කරුණු අට වෙනස් වෙන්නේ නැහැ කියලා කවදාවත් හිතන්නට එපාය කියලායි අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ අපට අපේ හිත සම්මත කරගන්න ශක්තිමත් කරගන්න අපට පින්නතුනේ මේ කරුණු අට නිවැරදිව තේරුම් ගත්තොත් අවබෝධ කරගත්තොත් පුළුවන්කම ලැබෙනවා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළේ මේ කරුණු අට අනිත්‍යතාවයට බුදුරුවන කරුණු අටක් හැටියට හිතන්නට කියලා. වෙනස් වෙන ස්වභාවයන්ට ලක්වන කරුණු අටක් ගැන හිතන්නට කියලා පැහැදිලි කළේ ඒකයි. ඒක නිසා පින්නතුනේ ඔබ උනත් ඔබේ ජීවිතේ ඔබට ලාභ ලැබිච්ච අවස්ථා තියෙනවා ඒ වගේම ඔබට අලාභ ලැබිච්ච අවස්ථා තියෙනවා ඔබට කෙනෙක් ප්‍රශංසා කරනකොට අනිත් පැත්තේ නින්දා ලබනවා නම් ජීවිතයේ තියෙනවා ඔබේ ළඟ විවිධ පිළිවෙල
ඒ අනිත්‍යතාවයෙන් යුක්තයි. ඒක වෙනස් වන ස්වභාවයෙන් යුක්තයි. මේ පිළිවෙල සේනා සංපත්තව දවසකින් දෙකකින් සතියකින් මාසයකින් වසර කිහිපයකින් මට අහිමි වෙන්නත් පුළුවන්. එනිසා පින්වතුනි අපේ ජීවිතයේ අපි ලබපු හැම දෙයක්ම නොලබපු හැම දෙයක්ම මෙතන අටලෝදාම තුල අන්තර්ගත නිසා අපට පුළුවන්කම තියෙනවා නම් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවත් එක්ක එකතු වෙලා ඒකේ අනිත්‍යමන්දිය සුදම්මා මේ ධර්මතාවයන් මේ කරුණට අනිත්‍යයි විපරිණාම ධම්මා මේ කරුණට වෙනස් වෙනවා කියලා හිතලා කල්පනා කරලා ඒ කරුණට තුල අපට දිවි ගෙවන්න ඒ කරුණට අභිමුඛයේ පින්නතුනි අපිට කරුණට කරන්න මුළුන්කම ලැබෙනවා නම් ඒක පින්නතුනි මේ ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ජීවිතය සාර්ථකව ගත කරන්න අපට උදව් පිණිසමයි පවතින්නේ. එනිසා භාග්‍යවතුන් වහන්සේ අපට පැහැදිලි කරනවා මනුෂ්‍ය ජීවිතයේ තියෙන වටිනාකමට තේරුම් ගන්නවා නම් ඒ තේරුම් ගන්න කෙනාට පින්නතුනි මේ කරුණු අට නිවැරදිව තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා කියලා. එනිසා භාග්‍යවතුන් වහන්සේ අපට අපි ලබාගෙන තියෙන මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම පින්නතුනි අවබෝධ කරලා දෙන්න විවිධ සූත්‍රාර්ථ කරුණු පැහැදිලි කරලා තියෙනවා. අන්නේ කරුණු කීපයක් තමයි මේ ධර්ම දේශනාව තුලදී පින්නතුනි ඔබට පැහැදිලි කරලා දෙන්නට අපි බලාපොරොත්තු වන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ පින්නතුනි දේශනාවේ අංගුත්තර නිකායේ පින්නතුනි අටක නිපාතයේ සූත්‍රයක් කියලා ဒုတိ ය ලෝක ධම්ම සූත්‍රය කියලා. ඒ ဒုတိ ය ලෝක ධම්ම සූත්‍රයට තමයි අරමායයෙන් සඳහන් කළ අටලෝදාමට අයිති ඒ අන්තර්ගත කරුණු වට ඒ ගාථා පාඨය ඒ සූත්‍ර දේශනාවේ තමයි පින්නතුනි අන්තර්ගත වෙලා තියෙන්නේ. මෙන්න මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගත කරුණු වට අපේ ජීවිතයට ගලප ගන්න පහසුයි. අපි මේ ලබාගෙන තියෙන වටිනා මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය තේරුම් ගත්තොත් ඒක තේරුම් ගන්න පින්නතුනි උදව් පිණිස පවතින සූත්‍ර දේශනාවක් අපේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළ තියෙනවා. ඒ දේශනාව තමයි අස්සාජානීය සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ උපමාවකින් තමයි පින්නතුනි ඒ කාරණේ අපට පැහැදිලි කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා අපි ලබාගෙන තියෙන මේ මනුෂ්‍ය ජීවිතයේ පින්නතුනි නිවැරදිව තේරුම් ගන්න අවබෝධ කරගන්න අපි එක්කෝ ඒ කාරණා අපේ ජීවිතයට එළඹෙනකොටම අපේ කරුණුත් එක්ක ගත කරනකොටම අපට ඒ කරුණු තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමත් නැත්නම් පින්නතුනි යම් යම් සිද්ධිවලට අපේ ජීවිතය මුහුණ දෙනකොට තමයි අපට අපේ ජීවිතයේ යම් යම් අවස්ථා කරුණු තේරුම් ගන්න. ඒ වගේ තමයි මේ අර කෙවිතින් සම පිළිමදිනකොට තමයි ඒ ආජානීයස්යා තමන්ට අයිති කාරණය තේරුම් ගන්න. ඒ වගේ තමයි මේ ලෝකේ ඉපදුන සමහර මිනිස්සුන්ට පින්නතුනි දෙයින් ගන්න. රැඳෙනකම් ඕනෑ තරම් රට තුල සිද්ධ වන ඕනෑ තරම් දේවල් ඇහෙනවා. දැන් මේ දවස් වල දරුවෝ සංගතියක් තියෙනවා. හැමෝම මුඛාවරණ පාදින්න ඕනෑ කියලා මාධ්‍ය වලින් 24 පුරාවටම කියනවා. දැන් පිළිසිදු කරගත යුතුයි, දුරස්ථභාවයට භාගත යුතුයි, සංචරණ සීමා පවත්වාගත යුතුයි කියලා 24 පුරාවටම සමහර මිනිස්සු පින්නතුනි තම දොරිතුවකට ගණන් ගන්නේ. තමන්ගේ විපත වෙනකම්ම තමන්ගේ කාරණය තේරුම් ගන්නේ. හැබැයි සමහර කෙනෙක් පින්නතුනි ඒව ඇහෙනකොට තේරුම් අරගෙන ඒ සෞඛ්‍ය පුරුදු එයා ක්‍රියාවට නැගලා තමන්ගේ ජීවිතයට ගන්න තමන්ගේ සමීපතෙන්ගේ ජීවිතයට ගන්න උනන්දු වෙනවා. ඊළඟට එක්කෝන තමන්ගේ මිතුරෙන් යාතිවරේ නියතිය
සෞඛ්‍ය පුරුදු පින්නතුන් අනුගමනය කරන අවස්ථා තියෙනවා. අරාජානීය ආශ්‍රයවගේ කෙවිත දැක්කට පින්නතුනි තේරුම් ගත්තේ නැහැ කාරණය. සම පිරිමදිනකොට තමයි ගමනාන්තයක් දක්වා ගමන් කරන්න සිද්ධ වෙනවා. ස්වාමියාට ගමනක් යන්න තියෙනවා කියලා තේරුම් ගත්තා. ඒ වගේ තමයි මිනිස්සු පින්නතුනි කවුරු කාරණා තේරුම් ගන්න. ඊළඟට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා තුන්වෙනි ආශ්‍රය පිළිබඳව. මහණෙනි තුන්වෙනි ආජානීය ආශ්‍රයය ඉන්නවා අස්වාරෝගය කෙවිතක් කරන්නේනවා. ආජානීය ආශ්‍රය කරුණු තේරුම් ගන්නේ සම පිළිමදිනවා කරුණු තේරුම් ගන්නේ අර කෙවිතෙන් පින්නතුනි දරුණු පහරක් එල්ල කරනවා සමට. අනුක දැනගන්නවා ආගමනක් යන්න තියෙනවා ස්වාමියාට. සූදානම් වෙනවා වේගවත් ගමනකින් පින්නතුනි ගමනාන්තිය කරා ස්වාමියාට ගෙනියනවා. මේ ලෝකයේ මේ දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතය ගත කරන සමහර මිනිස්සු පින්නතුනි තමන්ගේ අසවල් සමීපතම අය ඒව නැත්නම් රටේ ලෝකයේ ගමේ නගරේ ජීවත් වෙන කෙනෙකුට විපතක් පීඩාවක් කරදරයක් වුණාය කියලා දැනගත්තට තොරතුරු දැක්කට තොරතුරු තමන්ගේ ජීවිතය ධර්ම මාර්ගයට යොමු කරගන්න පෙළඹෙන්නේ නැහැ. තමන්ගේ මිතුරේ ඥාතිවරයෙකුට විපත වුණාය කියලා ආරංචි වුණාට එහෙම තමන්ගේ ජීවිතය ධර්ම මාර්ගයට යොමු කරගන්න පෙළඹෙන්නේ නැහැ. තමන්ගේ වටිනතුනි දුව පුතා මිය යනවා. දුව පුතාට අසාධ්‍ය රෝගයක් වැළඳෙනවා. අම්මා තාත්තට දරුණු රෝගයක් වැළඳෙනවා. ඔත්කල වෙනවා මිය දෙනවා. ඒ කියන්නේ තමන්ටම සම්බන්ධ තමන්ගේ වැටෙනකොට පින්නතුනි විපතක් පීඩාවක් කරදරයක් සිද්ධ වෙනවා. ඒ අවස්ථාවට මුහුණ දීලා ජීවිතය තේරුම් ගන්න මිනිස්සු ඉන්නවා. දුව පුතා මැරුණා අම්මා තාත්තා මැරුණා අරලකට ලකුරට වරදට ජීවිතය නැඹුරු කරලා ජීවත් වෙච්ච සමහර මිනිස්සු පින්නතුනි ඒ නරක මාර්ගයෙන් ඈත් වෙලා ධර්ම මාර්ගයට පෙළඹෙන අවස්ථා තියෙන ජීවිතය තේරුම් අරගෙන සිල්වත් වෙලා ඒ මිනිස්සු ධර්ම මාර්ගයට නැඹුරු වෙලා ජීවිතය තේරුම් අරගෙන ඉතින් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා තමන්ගේම සමීපතලයේ කුට විපතක් කරදරයක් සිද්ධ වෙන්න ඕනේ ජීවිතය තේරුම් ගන්න සමහර මිනිස්සුන්ට ආජානීය ආශ්‍රයයේ පින්නතුනි සමත දරුණු පහරක් එල්ල කරාට පස්සේ කවුරු තේරුම් ගත්තා වගේ තමන්ගේ මාකට තාත්තට දරුණු කුට විපතක් සිද්ධ වුණොත් තමයි කෙනෙක් කවුරු තේරුම් ගන්නේ. සෞඛ්‍ය පුරුදු වෙන්නේ අනුගමනය කරන්නේ ඒක තමයි ආමතාවක කොවිඩ් රෝගයෙන් මැරෙන්න ඕනේ. ඒක දැක්කේ තමන්ගේම කෙනෙක් නියුතුනොත් මෙබඳු දෙයක් මටත් වෙන්න පුළුවන් කියලා සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ඒ මොඩල් මිනිස්සු අපිට දකින්නට ලැබෙනවා. හරියෙන් මේක කරාම ආමතාවක දරුවෝ ජීවත් වෙනවා. ඉතින් කොයි හැටියටත් තරක් වෙලා හරි පින්නතුනි ජීවිතය තේරුම් ගන්න ඒ විදිහට මිනිස්සු පෙළඹෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඊළඟට හතරවෙනි ආශ්‍රය පින්නතුනි ආජානීය ආශ්‍රයය ඉන්නවා අස්වාරෝහකය ඉන්නවා කෙවිතක් අරගෙන කෙවිත දැක්කට තේරුම් ගන්නේ නැහැ. සමපිරිමදිනවා සමපිරිමෙද්දට තේරුම් ගන්නේ නැහැ. සමට පහලක් එක්ක කරනවා දරුවේ තේරුම් ගන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ අස්වාරෝහකය කෙවිත අරගෙන පින්නතුනි සම අසාරු කරගෙන දරුණු පහරක් එල්ල කරනවා ඇට කටුවල වදින විදියට දරුණු පහරක් අන්නස් ආජානීය ආශ්‍රය තේරුම් ගන්නවා ස්වාමියාට ගමනක් යන්න තියෙනවා වේගවත් ගමනකින් පින්නතුනි ඒ ස්වාමියා ගමනාන්තය දක්වා රැගෙන යනවා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ගත කරන උපරිමම සමාජයේ සමහර මිනිස්සු පින්නතුනි තමන්ටම විපතක් සිද්ධ වෙන්න ඕනේ ජීවිතය තේරුම් ගන්න. උන්ට දරුණු අසාධ්‍ය රෝගයක් තමන්ට දැනෙනවා. තමන්ගේ ජීවිතය උත්පල වෙනවා. අන්න තමන් ඉදාට කල්පනා කරන ජීවිතය ගැන මම ජීවිතය ගත කළේ මේ විදියට නේද? කය වචනය සිට මම ලැබුණු කරලා කටයුතු කළේ මේ විදියට නේද? මම ජීවිතය වරද්දගෙන නේද ජීවත් වුනේ? කොයි හැටියටත් පින්නතුනි පරක්කු වෙලා හරි
භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා. ඔය මිනිස්සු හතර ගොල්ලම පින්නතුනේ මේ සමාජයේ ජීවත් වෙනවා. දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතය තුළ කවුරු හරි කෙනෙක් පෞරුණා හරි කමක් නැහැ පින්නතුනේ. තමන්ගේ ජීවිතයේ තේරුම් ගන්න ඔය අවස්ථා අතරින් කුමන අවස්ථාවකදී කරුණාකාරණා තේරුම් අරගෙන ධර්ම මාර්ගයට නැඹුරු වෙනවා නම් ඒක වැදගත් හැටියටයි භාග්‍යවතුන් වහන්සේ පින්නතුනි පැහැදිලි කළේ දේශනා කළේ. ඒ වගේම තමයි පින්නතුනි බුදුහාමුදුරන්ගේ දේශනාවේ මේ දුර්ලභව ලබාගත් වටිනා මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම අපට තේරුම් ගන්න උදව් පිණිස පවතින ධම්ම සමාදාන කරුණු හතරක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඒ ධම්ම සමාදාන කරුණු හතරක් පිළිතුරු බොහොම වැදගත් කරුණු හතරක්. උපමාවක් විදිහටයි බුදුහාමුදුරුවෝ කරුණු හතරක් අපට පැහැදිලි කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි තිත්ත ලැබු කිරිපතක් තියෙනවා. ඒ තිත්ත ලැබු කිරිපතට පින්නතුනි හලාහල විෂ මුසු කරලා තියෙන්නේ. තිත්ත ලැබු කිරිපත් පින්නතුනි කන්න බෑ. ඒක කරකසයි නීරසයි කටුකයි තිත්තයි. හලාහල විෂ මුසු කරලා තියෙන්නේ පින්නතුනි දිව ගැවූ සැනින් මරණය අපකරා පැමිණෙන්න පුළුවන්. ඒ කියන්නේ තිත්ත ලැබු කිරිපත් අලාහල මුසු කරලා තියෙන්නේ ඒ කිරිපත පින්නතුනි පාවිච්චි කරන්න පුළුවන් කිරිපතක් නෙවෙයි. පාවිච්චියට ගන්න පුළුවන් කිරිපතක් නෙවෙයි. ඒ උපමාව බුදුහාමුදුරුවෝ අරගෙන මේ ලෝකයේ පින්නතුනි මිනිස්සු බව තුළ ජීවත් වෙන පිරිසක් පිළිබඳව පැහැදිලි කරනවා. මහණෙනි මේ මනුෂ්‍ය ලෝකයේ සමතරකේ උපදිනවා දුක්පත් වෙලා. දුක්පත් වෙලා උපදින්නේ පින්නතුනි සසරේ ගමන් කරගත්ත කර්ම විපාක ලැබීම හැටියටයි. යම් කෙනෙක් දුක්පත් වෙලා දිනුදු වෙලා ඉපදෙනවා නම් ඒක පින්නතුනි කාගේවත් වරදක් නෙවෙයි. ඒක තමන්ගේම වරදයි. යාදිසංවපතේ බීජං තාදිසංගරතේ පලං. වපුරන දේට අනුරූපීව තමයි රස වෙන්න ලැබෙන්නේ. ඒ විදිහට පින්නතුනි මේ සමාජයේ කෙනෙක් දුක්පත් වෙලා දිනුදු වෙලා ඉපදෙනවා. දිනුදු වෙලා ඉපදෙන ඒ මිනිසයා දිනුදු වෙලා ඉපදුණා පින්නතුනි ජීවිතය තේරුම් ගන්නේ නැහැ. ජීවිතය තේරුම් ගන්නේ නැති මිනිස්සු මොකද කරන්නේ? කය වචනය සිත නරකටමයි නපුරටමයි වරදටමයි අඳුරටමයි පාපයටමයි අකුසලයටමයි පින්නතුනි නඹුරු කරන්නේ. ඔබ දැකලා තියෙන දුක්පත් වෙලා ඉපදුණු සමහර මිනිස්සු ඒක කපි කුපේ මේක කුඩු විකුණනවා ඒක කුඩු බොනවා ඒක ගංජා විකුණනවා ඒක ගංජා ගහනවා ඒක සත්තු මරන ඒක හොරකම් කරන ඒක මංකොල්ල කරනවා ඒක දුරාචාරය තුළ තමයි ජීවත් වෙන්නේ. ඉපදුනේ දුක්පත් වෙලා දිලිඳුකම වඩෙනවා. ඒ දිලිඳුකම තුළ ඉඳගෙන පින්නතුනි ඒක නරකම පුරුමදමයි කරන්නේ. හරියට පින්නතුනි ඒ මිනිස් ජීවිතය බුදුහාමුදුරුවෝ උපමා කළේ තිත්ත ලැබු කිරිබත හරියට අලාහල විස මුසු කරලා තියෙනවා වගේ. දුක්පත් වෙලා ඉපදලා ඉඳලා ජීවිතය තේරුම් ගන්නේ නැතිව ඒ මිනිස්සු නරකටම නපුරටම වරදටම නැදුලා පින්නතුනි ආපහු මේ මිනිස්සු වලින් චුත වෙලා ගිය දවසට සිව්වපායේ උපදිනවායි කියලායි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම ඒ පිළිසක තේරුම් ගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ පළවෙනි ධම්ම සමාදාන කාරණය. ඒක මතක තියාගන්න. ඊළඟ ධම්ම සමාදාන කාරණය තමයි පින්නතුනි මිහිරි රසවත් පානයක් තියෙනවා. හැබැයි ඒ පානය කලාහල විස මුසු කරලා තියෙන්නේ. හරිම මිහිරි රසවත් ඒ පානය. හැබැයි ඒකට අලාහල විස මුසු කරලා තියෙනවා. ඒක නිසා පින්නතුනි පානය කළොත් දිව ගැසෙනින් මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ උපමාව බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ මේ විදිහටයි. මේ මිනිස්සුව කෙනෙක් උපදිනවා ධනවත් වෙලා. සමහර මිනිස්සු පින්නතුනි යාදිසංවපතේ බීජං තාදිසංගරතේ පලං. කල්යාණ
පොහොසත් හරිත දරදානී සම්පත් වලින් නිගත ගම්‍යාන වාහන වලින් මිල මුදල් වලින් පිරිවර සේනා සම්පත් වලින් කිසිම අඩුවක් නැහැ. මහේශාක්‍ය ජීවිත තමයි ගත කරන්නේ. මොකද කරලා තියෙන්නේ බුදු ජීවිත. මේ මිනිස්සු ඔබේ සමාජය තුළ. හැබැයි ධනවත් වෙලා ඉපදුණා පින්නතුනි සසරේ කරන ලද පිනට සසරේ කරන ලද කුසලයට අනුරූපීව ඒ වාසනාව ලැබුණාට ඒක තේරුම් ගන්න ඒ කෙනාට පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ කෙනා මොකද කරන්නේ? කය වැටෙන සිත වරදට නරකට නපුරට නැඹුරු කරනවා. ඔය කරන්න තියෙන දුරාචාර වැඩ පින්නතුනි කොහොම දේවල් කරන්නේ? කුඩු බිස්නස් කරනවා වෙන්න පුළුවන්. ඒ කොහොමද වතුර විකුණනවා වෙන්න පුළුවන්. විලාක ගණිකා නිවාස පවත්වාගෙන යන විලාකලා පින්නතුනි සමාජයේ දුසිරිත්‍යයි සම්මත දූෂණයට නැඹුරු වෙච්ච අපි නොදීකර පින්නතුනි මාර්ග වලින් කෝටි ප්‍රකෝටි ගණන් ඒ අය ධනය උපයනවා වෙන්න පුළුවන්. සසරේ කරන ලද පින මතු වෙලා පින්නතුනි පොහොසත් වෙලා ඉපදුනා. ඒ පොහොසත් වෙලා ඉපදලා ඒ සම්පත් භුක්ති විඳින ගමන් සසර අඳුරු කර ගන්නවා ඒ අය. ඇයි? කය වචනය සිත නැඹුරු කරන්නේ නරකටමයි නපුරටමයි වර්ධකමයි අඳුරටමයි. ඒ අය පින්නතුනි නියදලා සිව්වපාය තමයි උරුම කරගන්නේ. සතර අපාය තමයි උරුම කරගන්නේ. දුර්ලභව මනුෂ්‍ය ලෝකයේ මිනිසත් ආත්ම භාවයක් ලබා ගත්තා. ඒ ලබාගත් මනුෂ්‍ය ජීවිතය මොනතරම් සුන්දර වුණත් පින්නතුනි ධනවත් වුණත් පොහොසත් වුණත් ජීවිතය තේරුම් ගන්න බැරි දෙයක් ඒ අය ජීවිතය නරකට නපුරට වර්ධනය මුරු කරලා ආපෞසිකෝපාය තෝරගත්තා. සසරේ අතරමං වුණා. සසර අනන්ත කරගත්තා. අසරණ තත්වයටපත් කරගත්තා. භාග්‍යවතුන් වහන්සේ ඒ පිරිස ධර්මයෙන් පිළිසරණ ලැබූ පිරිසක් හැටියටයි දේශනා කළේ. ඒ බුදු පිරිස ඔබ අපට මේ සමාජයේ පින්නතුනි ඕනෑතරම් අපට දකින්නට පුළුවන්. ඒ දෙවනි ධර්ම සමාදාන කාරණය. ඊළඟ ධර්ම සමාදාන කාරණය තමයි පින්නතුනි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා පූති මුක්ත දේශාධ්‍යයක් තියෙනවා. ඒ දේශාධ්‍යය පින්නතුනි හරිම අරකසයි කටුකයි නීරසයි විමුක්සුවපත් වෙනවා. පූති මුක්ත දේශාධ්‍යය කියලා කියන්නේ පින්නතුනි බුදුහාමුදුරුවන්ගේ කාලේ භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලයේ තිබෙන ඖෂධයක්. ගව මුත්‍ර පල් කරන මුට්ටියකට දාලා ඒ මුට්ටිය උඩට මුව වහලා බිම පින්නතුනි වලක්කාරයේ මුට්ටිය සති දෙක තුන මාසයක් වරලා කියලා පස්වලින් වහලා පල් කරලා අරගෙන තමයි ඒ ඖෂධය පානය කරන්නේ. යම් යම් ව්‍යාධීන් දරුණු රෝගාබාධ පින්නතුනි සුවපත් කරගත්ත ඒ කාලේ මිනිස්සු ඒ පූති මුක්ත දේශාධ්‍යය බොන්න බෑ. ඇයි? පිළිකුල් සාගතයි. ගෞරවකාරයෙන් හදලා තියෙන්නේ. කරකසයි, කටුකයි, නීරසයි, තිත්තයි. ළඟට ගන්නත් අප්‍රියයි, අමනාපයි, දුර්ගන්ධයක් තමයි. ඒ නිසා කිසි කෙනෙක් පින්නතුනි ඒ පානය කරන්න කැමති නැහැ. භාග්‍යවතුන් වහන්සේ උපමාවක් පැහැදිලි කරනවා මහණෙනි මේ මිනිස්සු ලෝක උපදිනවා සමහර මිනිස්සු දුක්පත් වෙලා. දිවිඳු වෙලා. හැබැයි දිවිඳු වෙලා ජීවත් වෙන ඒ අය තමන් සංසාරේ කරන ලදේ කර්ම විපාක ලැබීම හැටියට තමයි මම මේ ගත කරන ජීවිතයේ මේ දුක් සහිත ජීවිතය ගත කරන්නේ. ධර්මානුකූලව ජීවිතය කල්පනා කරලා ඒ අය තේරුම් අරගෙන සමාජ දුක්ඛ මිනිස්සු ඉන්නවා පිටුනේ හරිම සිල්වා. බුදුහාමුදුරන්ට හරි ලැබී, ධර්මයට හරි ලැබී, සංඝරත්නයට හරි ලැබී, විහාරස්ථානයට හරි ලැබී. ඒ අයට දෙන්න දෙයක් නැහැ. හරිම දිනුන ජීවිත ගත කරන්නේ. නමුත් ආධ්‍යාත්මික පැත්තෙන් ඒ අය හරි පොසත්. හැමෝටම උදව් කරනවා ගමේ රටේ ලෝකේ හැමෝම එක්ක හිතවත් ජීවත් වෙනවා. හැමෝගේම දුකේදී සැපේදී එක්ක එකමුතු වෙලා කටයුතු කරනවා. ඔබ දැකලා තියෙනවා ඒ වගේ පිරිස්. දිලුතු වෙලා ඉපදිනා බෑ. දිලුතු බව තුළ වැරදි වැඩ කරන්නේ නැහැ. ඒ දිලුතු බව තුළ පින්නතුනේ යහපත් වැඩ කරන්නේ අන්න ධර්මයේ තේරුම් ගත්ත පිරිසක්. ඒ සසල පින්නතුනි සනාථ කරගත්ත පිරිසක්.
ඒ අයට තමයි සුගතියේ දොරටු විවෘත වෙන්නේ. ධර්මයෙන් පිළිසරණ ලැබු පිරිසක් ඒ අය. දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම තේරුම් ගත්ත මනුෂ්‍ය ලෝකයේ ඒ දුක්ඛ මිනිස්සු හැටියට ඉපදිච්ච ඒ මිනිස්සු දුක්ඛකම තුල හිඳගෙනම ආධ්‍යාත්මික පැත්තෙන් ජීවිතය සමනත් කරගත්ත ධර්මයෙන් රැකවරණය ලබාගත් පිරිසක් හැටියටයි තුන්වෙනි ධම්ම සමාදාන කාරණය හැටියට බුදුහාමුදුරුවෝ ඒ කාරණය පැහැදිලි කළේ. ඊළඟ ධම්ම සමාදාන කාරණය තමයි පින්නතුනි උපමාව මීපැණි මුසු කරපු පින්නතුනි චතුමදුර තියෙනවා. චතුමදුර වලට මීපැණි මුසු කරාට පස්සේ ඒක තවත් බොහෝම පින්නතුනි ප්‍රණීතයි මිහිරි රසවත්. චතුමදුර මීපැණිත් එක්ක පින්නතුනි කන්න හැමෝම කැමති. නිරෝගී බව ඇති වෙනවා. අපේ පෙනුම පින්නතුන් තව සුන්දර භාවයකටපත් වෙනවා. ඒ වගේම අපේ ශරීරය සමුනත් වෙනවා, ශක්තිමත් වෙනවා. ඒකෙන් පින්නතුන් අපට වාසියක් ලාභයක් තමයි ස්පත් වෙන්නේ. චතුමදුර මීපැණිත් එක්ක මුසු කරලා වැළඳුවොත් බුදුහාමුදුරුවෝ උපමාවක් පැහැදිලි කරනවා මහණෙනි. දුර්ලභව ලබාගත් සමහර මිනිස්සු පෝසත් වෙලා උපදිනවා. සසරේ කරන්නද පින වතු වෙලා ඒක විපාක ලැබීම හැටියට පින්නතුනි ධනවතුන් හැටියට පෝසතුන් හැටියට ඉපදෙනවා. ඒ පෝසතුන් හැටියට උපදින මිනිස්සු ජීවිතය වරද්ද ගන්නේ නැහැ. ඒ අය තේරුම් ගන්නවා මට මේ දේ ලැබුණේ සසරේ මම කරන ලද පිනක් නිසායි. යාදිසං වපතේ බීජං කාදිසං හරතේ කලං මම වපුරපු අස්වැන්න තමයි වපුරපු දේ තමයි මම මේ අස්වැන්න හැටියට අද බුද්ධි විඳින්නේ කියලා ඒ අය දන්නවා. කල්යාණකාරී කල්යාණ මම කරපු පින තමයි මට මේ විපාක ලැබෙන්නේ කියලා ඒ අය දන්නවා. ඒ අය කය වචනය සිතරක ගන්නවා. ධර්ම මාර්ගයට යොමු වෙනවා. ධර්මයෙන් රැකවරණය ලබා ගන්නවා. ජීවිතයේ තේරුම් අරගෙන පින්නුතුනි සසරෙන් ණය ගන්නවා. ඒ හතරවෙනි ධර්ම සමාදාන කාර්යය වාග්යෝතුන් වහන්සේ පැහැදිලි කරනවා. මිනිස්සු උපදින මිනිස්සු මේ විදියට පින්නුතුනි ජීවිතය ගත කරන ගමන් ධර්මයෙන් පිළිසරණ ලබන පිරිස් දෙකක් ඉන්නා බවත් ධර්මයෙන් පිළිසරණ නොලබන පිරිස් දෙකක් ඉන්නා බවයි ඔය කරුණු හතරෙන් පින්නුතුනි බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ. ඒ නිසා දැන් ඔබයි මමයි ගත කරන